ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වා ඔව්. අපිට ඒ කියන්නේ සංඛාර නිරෝධ කරන්න ඔව්. සමාධියත් මේ උපනිශ්‍රය වෙනවා කියලා. ඔව්. ඒතර ස්වාමීන් වහන්සේ මේ සමාධිය ඒ කියන්නේ වඩා ගන්න ඒ කියන්නේ අනුක්‍රමිකව මේ වැඩ පිළිවෙල මොකද්ද කරන්න පුළුවන්? ඒකට හොඳම දේ තමයි න චේතනාකරණී සූත්‍රය සූත්‍රයක් තියෙනවා. න චේතනාකරණී සූත්‍රය. චේතනාවකින් කරන්න දෙයක් නැහැ කියන සූත්‍රය. ඒකයි කියන්නේ. ඒ කියන්නේ නිවන් අවබෝධ කර ගැනීම පූර්ණ කරගන්න අපිට මේ චේතනාවකින් කරන්න දෙයක් නැහැ. ඒක යම් කිසි ප්‍රායෝගික වැඩ පිළිවෙලක්. අපි චේතනාවෙන් කියන්නේ අපි මෙහෙම හිතනවා මේ විදිහට කරනවා කියලා හිතන් කරන වැඩ පිළිලක් ගැන හිතා ඉන්නවනේ. එහෙම එකක් අවශ්‍ය නැති ක්‍රමයක් තියෙනවා. ඒක සිංහල තේරුම තියෙන්නේ කුසල සීලේ. අවශ්‍ය පළවෙනි එක කුසල සීලේ. ડોක්ටර් චුට්ටක් කතා කරනවා. ડોක්ටර් විදේ. ඔය ඉස්සරහට කිව්වේ මෙහෙමයි. දැන් ඔය නිවන් අවබෝධ කර ගැනීම සඳහා කළ යුත්තක් තියෙනවා කුසල සීලය. එච්චරයි තියෙන්නේ. එකම දෙයයි. කුසල සීලය කියන එක විග්‍රහ කරලා තෝරා ගන්න ඕනේ මේ පරම. කුසල සීලයේ අවිප්‍රතිසාරය. අවිප්‍රතිසාරයේ ප්‍රමෝදයත්, ප්‍රමෝදයේ ප්‍රීතියත්, ප්‍රීතිය ප්‍රස්රබ්දියත්, ප්‍රස්රබ්දිය සුඛයත්, සුඛයේ සමාධියත්, සමාධිය යථාභූත ඥාන දර්ශනයත්, යථාභූත ඥාන දර්ශනයේ නිර්වේදයත්, නිර්වේදයේ විරාගයත්, විරාගයේ විමුක්තියත්, විමුක්තියේ විමුක්ති ඥාන දර්ශනයත් ලබා දී. මෙසේ ධර්මයෝ පුරවයි නිර්වාණ පරතරයට යාම සඳහා ධර්මයෝ පවත්තයි. ඒක සිංහල තේරුම. න චේතනාකරණී සූත්‍රය. ඉතින් මෙතන මේ කුසල සීලය කියන්නේ මොකක්ද කියන එකයි විග්‍රහ කරගන්න ඕනේ. කුසලයේ කියන්නේ මොකක්ද කියන එක. කෝසානි විචේය කේවලානි දිබ්බං මානුෂකංච බ්‍රහ්මකෝසං. සබ්බකෝස මූලපන්තනා පමුත්තෝ කුසලෝතාදි පෞච්ඡතෝ තතත්තා. ඔය කියන්නේ දිව්‍ය කෝස, මනුෂ්‍ය කෝස, සකල විද කර්ම කෝස. ඒ කියන්නේ කොහේ හරි උපදින්නේ. ඒ වායේ ඉපැත්මට හේතු වෙන්නා වූ අවිද්‍යා තෘෂ්ණාවන්ගේ ක්ෂය කිරීමක් ඇත කුසලයයි කියනු ලැබේ. ඒක අවිද්‍යා තෘෂ්ණා දුරු කරන්නා වූ යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒක කුසලයේ. ඒ කුසල සීලිය විතරයි කරන්න තියෙන්නේ. ඒක කුසල සීලිය හිතන් කියලා කියන්නේ යම් කිසි විදිහකට මේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් බැලීමමයි. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ලෝකේ අසාරත්වය දැක්කට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලියක් එතන ක්‍රියාත්මක වෙනවා. ඉන්ද්‍රිය සංවර සීලය කියලා කිව්වේ ඒකට කියන්නේ ඉන්ද්‍රිය භාවනාව. කුසල සීලය තව විදිහක් කියනවා. අපි අර ඉස්සෙල්ලත් විග්‍රහ කළ ඉන්ද්‍රිය භාවනාව ගැන. කියන්නේ ඇස තියෙනවා. ඇහැ රූප දකින්න. ඉතින් ඇහැයි රූපයක් දැක්කහම චක්කු විඥාන පහළ වෙනවා. ඉතින් චක්කු සම්පස්සයක් ඇති වෙනවා. චක්කු සම්පස්සජ වේදනාවක් ඇති වෙනවා. ඒක සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන. ඉතින් සාමාන්‍ය ලෝකයා සිහි බුද්ධිය තොරව ගන්න ගියාම සුඛ වේදනාවට ඇලෙනවා. දුක් වේදනාවට ගැටෙනවා. උපේක්ෂා වේදනාවට මධ්‍යස්ථ වෙනවා. ඒ ඔය ආකාරයෙන් ඇලීමයි ගැටීමයි උපේක්ෂා වේදනා මුලා වෙනවා. ඉතින් ඇලීමයි ගැටීමයි මුලාවයි කියන්නේ මේ තුනට වැටලා එන ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ විලාවේදී දකින්න ඕනේ ඒක සම්පූර්ණ විස්තරයක් හරියට. මේ ආස්වාදය කියන යමක් නැත්නම් ඒ ආස්වාදී තමයි මේ චන්දරාගයට මුල් වෙන්නේ. ඒ චන්දරාගයට වෙනවා හිතා කියන්නේ අපි තෘෂ්ණාව, ඉච්ඡාව, චන්දරාගය, ආශාව ඔය හැම අතරින්ම කියන්නේ මොකද්ද? අපි අර මේ තණ්හාවෙන් ඇලුම් කිරීම කියන එකයි. එහෙම කළොත් උපාදානයේ භවයත් භවයෙන් ජාතියක් තියෙනවා. නැව තමයි ජාතිය නැහැටි දකින්න ඕනේ. ජාතියක් ආවා කියන්නේ ජරා මරණ ශෝක පරිද දුක් දුමන ඔක්කොම කලා හැලෙනවා. හැම එකක්ම එකතු වෙනවා. ඒකෙන් මිදෙන්න බෑ. ඒ නිසා මේක ආදීනව දකින්න ඕනේ. වෙනවීමේ ආනිසංස දකින්න ඕනේ. ඕක තමයි ක්‍රමී. මේ ඔය ක්‍රමී දැකලා ඉවරලා ඉතින් ඇහැ සංවර කර ගන්න ඕනේ. සංවර කර ගන්නවා කියන්නේ ඉතින් රාග සහගතව යම අධ්‍යා බලනවා නම් මනසියෙන් ඉඳලා ඒකත් හරින්න ඕනේ. ඉතින් ඒක මනසියේ තියෙන්න ඕනේ දැන්. යමක් බලනකොටම ඇයි මම බැලුවේ මොන හේතුවකින්ද? ඒ බලනකොට අපිට තේරෙන්න ඕනේ. මේ බැල්මම් බැලුවේ රාගයක් ආස්වාදයක් ගන්න. දැන් මේ තරහට පලි ගන්න මොක හරි එකකට ඒ සඳහා මේ අරමුණක් අල්ලන්න බැලුවා. එනම් මේ නිත්‍යත්‍ය මුලා සහගත දෙයක්. අපි බැලුව කාරණේ ඒ ඇහෙන් ගත්ත හරියත් ඔය විදිහට දකින්න ඕනේ.
කණ්ඩ ශබ්දයක් ගත්තත් ඒ වගේ. අර සෝතංච පටිච්ච සද්දේච උප්පදේ සෝත විඥාන තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා චක්‍රය හැදෙන හැටි දකින්න. වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක දොමනස පායස සම්භවಂತಿ අන හැදෙන හැටි. ඒ ඔය හැම එකක්ම දකින්න ඕන. චක්කුංච පටිච්ච රූපේච උප්පදේ චක්කු විඥාන. ඒ හැදෙන ආකාරය. තින්නම් සංගති පස්සෝ. ඔය තුනේ එකතුව කියලා නේ කියන්නේ. ඇසයි රූපය චක්කු විඥානය. ඇසයි රූපය චක්කු විඥානය කියන්නේ මේ තින්නම් සංග කියන්නේ. මේ ඇස පිළිබඳ සංගයක් තියෙනවා. සංග කියන්නේ කෙලෙස් වලට. සංඝ කියන්නේ කෙලෙස් බිඳිනවාට. සංඝ කියන්නේ කෙලෙස් වලට. ඔතන තින්නම් සංඝ ඔතන තියෙන්නේ. දැන් ওই තුනේ එකතුව නෙමෙයි කියන්නේ. සංඝ කියන වචනේ පෙන්නන්නේ මේ කෙලෙස් වලට. දැන් ওই කෙලෙස් තමයි පෙන්වා තියෙන සතිපට්ඨාන සූත්‍රයේ දැන් මේ දැන් ඇසයි රූපයයි චක්කු විඥානයයි කිව්වොත්. තින්නම් සංගති පස්සෝ කියලා එතනක් තියෙනවා. ඒක චක්කු සම්පස්සේ. එතන ඉන්නේ. සංගයෙන් යන්නේ සම්පස්ස. සංග නැත්නම් ඉන්නේ ස්පර්ශ, නිකම් පස්ස. සංස්පර්ශේ ඉන්නේ නැහැ. ඒක මේ සම්පස්ස ඇති වෙනවා නම් යම් දෙයකින්. සංස්පර්ශයක් ආව සම්පස්සජා වේදනාවක් ඇති වෙනවා. මේ සම්පස්ස කියලා කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා දෙකත් එක්ක එකතු වෙලා ඉන්න ලෝභ දේශ මොහ මේ එකතු වෙලා ආවොත්. රාග දේශ මොහ එකතු වුණොත්. අන්න ඒක සම්පස්සයක් වෙනවා. ඒ ඇති වෙනකොට මොකද? අර ඒක තමයි කිව්වේ ඇහැ පිළිබඳ සංගයක් තියෙනවා. රූප පිළිබඳ සංගයක් තියෙනවා, චක්කු විඥානය පිළිබඳ සංගයක් තියෙනවා. ඔන්නේ සංග තුන තෝරා ගන්න ඕන. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජිත නිවිසමානා නිවිසති. අන්න ඇහි සංගේ. ඇස ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි, මధుර ස්වභාවයෙන් යුක්තයි මේ තුනාව ඇහැ මුල් කරගෙන පහළ වෙනවා. ඇහැ මුල් කරගෙන පවතිනවා. රූපං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජිත නිවිසමානා නිවිසති. රූපය ලෝකේ පිය ස්වභාවයෙන් යුක්තයි, මధుර ස්වභාවයෙන් යුක්තයි. ඒ තෘෂ්ණාව ඒවල් ළඟින් පහළ වෙනවා. ඒවල් ළඟින් පවතිනවා. චක්කු විඥානං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජිත නිවිසමානා නිවිසති. මේ චක්කු විඥානී ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි, මధుර ස්වභාවයෙන් යුක්තයි. ඒ තෘෂ්ණාව ඒවල් ළඟින් පවතිනවා. ඒවල් ළඟින් උපදිනවා, ඒවල් ළඟින් පවතිනවා. ඔන්න සංගරුත්. අපිට දැන් චක්කු විඥානය කියන්නේ පොදුවේ ගන්න. චක්කු විඥානය චිත්තක්ෂණේ නෙමෙයි ඔය කියන්නේ. ඒ කියන්නේ සම්පින්දන කරපු එකක් ඔය. ඇහැ කිව්වේ සම්පින්දන පොදියක්. රූප කිව්වේ සම්පින්දන පොදියක්. අර චිත්තක්ෂණ අර ගන්න ඒ කතාව නෙමෙයි මේ කියන්නේ. ඒක වෙන එකක්. ඒක අභිධර්මයේ තියෙන එකක්. මේ තියෙන්නේ පොදුවේ අරගෙන සම්පින්දන කරලා ගත්තේ යන්නේ යථාර්ථය දැන ගන්න. ඇහැ කියන්නේ අපිට මේ පේන සම්මතයෙන් ගන්න ඕනේ. රූපය කිව්වේ සම්මතය. ඉතින් චක්කු විඥානය කියන්නේ පෙනීමට. ඇහැයි රූපයයි පෙනීමයි. කනයි රූපයයි ඇහිීමයි. ඒක උතන ගන්න සූක්ෂම කරලා ගන්න එක නෙවෙයි. චක්කු විඥාන කියන්නේ ක්‍රම දෙකක් තියෙනවා. සෝත විඥාන ආදී කියන්නේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඇහි පියාන මාත්‍රේ. ඒක අභිධර්ම විග්‍රහයි තියෙන එක. ඒ චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් අපි ගාන විඥාන ආදී වශයෙන් ගන්න මේ පොදුවේ සම්පින්දන කරලා. ඉතින් ඒක නෑ ආසා කරන්නේ. බලන් ආසයි. අදම් කියන අපේ වචනේ කිව්වොත් අහන්න ආසයි. ආග්‍රහණය කරන්න ආසයි. රස විඳින්න ආසයි. ස්පර්ශ ලබන්න ආසයි. ඔන්න ඔය තමයි ඔය කිව්වේ. ඒ ආසයි කියන්නේ තෘෂ්ණාව. අන්න ඒවා තමයි ප්‍රිය ස්වභාව මధుර ස්වභාව. ඒක තමයි ආසයි කියන්නේ. ඒ නිසා ඒ තෘෂ්ණාව ඒවල් ළඟින් උපදින. එහා ළඟින් උපදිනවා. එතකොට රූප බලන් ආසාවල් ළඟින් උපදිනවා. ශබ්ද අහන්න ගන්ධ සුවඳ මේ ආග්‍රහණය කරන්න ආසාව. ඒතරම ඒ ඇහැයි රූපයයි අනිත් චක්කු විඥානේ පෙනීමට කැමැති. බලවලා ඉන්න කැමැති. අහහා ඉන්න කැමැති. ඒ කියන්නේ පොදු කතාවේ මෙතන ගන්න. අර අතිසූක්ෂම කරන්නේ අභිධර්මයේ නෙමෙයි මේ කියන්නේ. මෙතන ගන්න මේ කෙලෙස් හට ගන්න හැටි බලන්න. ඒ ටිකයි දැන් ගන්න ඕනේ. ඒතකොට ඒක තමයි තින්න සංගති පස්සෝ කියලා. ඒ ස්පර්ශය තමයි සංස්පර්ශය. නේ තත්ත්කතම සලආයතන පත්‍යා පස්සෝ. ස්පර්ශතෝරෝ. චක්කු සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ගාන සම්පස්සෝ, ජීවහා සම්පස්සෝ, කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ, අයං විච්ඡේද සලආයතන පත්‍යා පස්සෝ. ඒ සලආයතන පත්‍යා පස්ස කියන මාතෘකාව තෝරන්නේ සංස්පර්ශ කියලා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස. ඊයාකාරයෙන් මේ හයිඩයි මේ චක්කු මේ සලආයතන පත්‍යා පස්සෝ කියලා. ඉතින් ඒක මාතෘකාව තෝරගන්න විස්තර කරන එක ගන්න ඕනේ. ඒක පස්සපත්‍ය වේදනා.
ඒක තෝරන්නේ තත්තකතම පස්සපච්චය වේදනා. එතන ස්පර්ශපතේ වේදනා එනවා කියව මොකද්ද? චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ගාන සංපස්සජා වේදනා, જીවහා සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා, අයං උච්චති පස්සපච්චය වේදනා. මේ චක්කු සංස්පර්ශයෙන් හටගන්න ජනිත වෙන වේදනාව. සෝත සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාව. ගාන සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාව. ජීවා සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාව. කාය සංස්පර්ශයෙන් ජනිත වේදනාව, මනෝ සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාව. මෙන්න මේක තමයි පස්සපච්චය වේදනා කියන්නේ. නම විතර මාතෘකාවෙන් කතා කරලා. ඉතින් වේදනාව කියන්නේ චෛතසිකයක් විතරයි. ඒතර සංපස්සජ වේදනාවටයි මේ කිව්වේ මෙතන. අයි කරන්නේ සංපස්ස වේදනාව. වේදනාව අයි කරන්න බෑ. මේ මාතෘකා පාළිය වෙන එක. මේක මේ නිද්දේශ පටිනිද්දේශ තව අහකින් යනවා. ඒක අර ගන්න ඕනේ ගන්න. හරියට තෝරා ගන්න. ඉතින් මේ වගේ සංපස්සජ වේදනාව නැති කරන්නේ. සංස්පර්ශයයි කරන්න නැතුව ඉන්න ඕනේ. ඒක අපි මනස 100ෙන් ඉන්න ඕනේ. 100ෙන් ඉඳලා තේරුම් ගන්න ඕනේ මේ බලන්නේ රාග සහගතවද, ද්වේෂ සහගතවද, මෝහ සහගතවද. ඕක මනස 100ෙන් තෝරා ගන්න ඕනේ. මේ අහන්නේ රාග සහගතවද, ද්වේෂ සහගතවද, මෝහ සහගතවද. මේ ආග්‍රහණය කරන්නේ රාගයෙන්ද, ද්වේෂයෙන්ද, මොහෙන්ද. ඒ ටික ගත්තාම ඇති. මේ රස ගන්නෙ රාග සහගතව, ද්වේෂ සහගතව, මෝහ සහගතව. මේ ස්පර්ශ ලබන්නේ රාග, ද්වේෂ, මෝහ මේ තුනෙන්ද. මේ හිතන්නේ රාග සහගතවද, ද්වේෂ සහගතව, මෝහ සහගතවද. මෙන්න මේ ටික හැම ඔය 6 ගැන මනස 100ෙන් ඉඳ පුරුදු වෙන්න ඕනේ. ඒ 6 ඉඳලා එහෙම එනවනම් ඒක වහම අයින් කරන්න ඕනේ. අයින් කරන්නේ මොකද? අර අපි අර චක්‍රය දකින්න ඕනේ. ඒතර තින්නා සංගති පස්සෝ පස්සපත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන කිව්වොත් ඕක යනවාමයි. සාමාන්‍යයෙන් මෝහ සාගත කියන එක අඳුරගන්නේ කොහොමද? ඉතින් රාග මොහ, දේශ මොහ කියන දෙකක් තියෙනවානේ. රාග මොහ, දේශ මොහ කියන දෙකේදී රාගයේ දැඩිව අල්ලා ගන්නවා නම් මේ රාගය අතරින්ද බැරුව. ඒක රාග මොහ. ඒතර ද්වේෂය අතරින්ද බැරුව අල්ලා ගන්න මම අතරින්ව අරින්නේ ඔක පැලි ගන්නවාමයි ආදි වශයෙන්. ඒක ද්වේෂ මොහ. එතන යන්නේ. ඒතර අනේ මට කවුරු කිව්වත් මේව අතරින්ද බෑ. ඒ මොහ. ඒතර රාග දේශ දෙක සම්බන්ධ නැතුව අනේ ඉතින් ඒ වුණාට කොහොමද ලෝකේ අතහැරලා? ඒ මොහේ. ඒ තුන ඒ හැටි බලන්න ඕනේ. මොහේ ස්වභාවය හැම වෙලේම යමක් මේ බදා ගන්නවා. ආසාවෙන් බදනවා නෙවෙයි. අතරින්ද බැරුව යනවා. රාගය අතරින්ද බෑ. ද්වේෂය අතරින්ද බෑ. රාගය දේශය නැතුවම ලෝකේ අතරින්ද බෑ. ඒතුළු ටික. දැන් එහා අතරින්ද බෑ. කන ජීවනාදී ශරීරයේ ජීවිතය අතරින්ද බෑ. ඒ තමයි මොහේ. ඉතින් ඒක අන්තිමට යන්නේ. අරියත් ඵලෙන් කැපෙන්නේ ටික. ඉතලා ඇලීමයි ගැටීමයි දෙකට ඉන්න එකයි අපි සංවර කර ගන්න ඕනේ. කය වචන දෙක ඉක්මවා ගන්න ඕනේ. ඒකයි කරන්නේ. ඉතින් ඇතර ඒක තමයි කිව්ව කුසල සීලයේ මේ සකස් කරගන්න හැටි. ඉන්ද්‍රිය භාවනාව කියන්නේ ඒකයි. කුසල කියලා කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා සංසිඳවන ක්‍රමය. යමක් හේතු වෙන රාග, ද්වේෂ, මෝහ හට ගන්නවා නම්. එතකොට ඒකෙන් වෙන්නේ රාග, ද්වේෂ ඉස්සෙල්ලා වෙන්නේ. කායේ කායානුපස්සී විහෙරදී ආතාපේ සම්පන්න සතිමා විහෙරදී අවිජ්ජා දෝමනස. අවිජ්ජා දෝමනස දැඩි අවිජ්ජායි දැඩි ලෝභය සහ දෝමනස. ඒ දෙකයි සිදුවන්නේ. එතකොට මේ මෝහය අන්තිමටයි කරන්නේ. ඔය දෙක ඉස්සෙල්ලා අහු වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා කරන්නත් බැහැ. සතිකේ හිත සම්බන්ධව දහමක් ඒක. ඇලීම ගැටීම දෙක කය වචන දෙක සම්බන්ධ වෙනවා. මෝහය සම්බන්ධ නම් හිත සම්බන්ධයි. හිතේ සම්බන්ධ දහමක් නිසා ඒ හිත සම්බන්ධ දහම මේ සුනී කරන්නේ. අර කය වචන දෙක හික්මීමේ සමාධිය ලැබලා තියෙන්න ඕනේ. මොහේ සමාධිය නෙමෙයි ප්‍රඥාවෙන් අයින් කරන්නේ. ඒ ඇලීම් ගැටීම් දෙක අයින් කරලා සමාධියටපත් වෙන්න ඕනේ. සමාධිය තමයි යථාභූත ඥාන දර්ශනේ ලැබෙන්නේ. ඒකෙන් ප්‍රඥා පහළ කරන්නේ. මේ ප්‍රඥා පහළ කරනකම් මොහේ අයින් කරන්න බෑ. මොහේ තේරෙන්නේ නැහැ. මේ මොහේ නේද කියලා. ඒක තෝරගන්න ප්‍රඥාවත් එක්කලා. මේ යථාර්ථය දකින්න ඕනේ. ප්‍රකාරය දකින්නවා කියන එක ප්‍රඥාවෙන් කරන්නේ. ඉතින් ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ටිකයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඔය මේ මන කියන 6යි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ 6යි. ඒකේ ඒ නිසා ඒ කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහායන, කාය විඥාන, මනෝ විඥාන කියන ඔය 6යි. ඔන්න ඔය ටික සම්පූර්ණ මනසින් තේරුම් අරගෙන ඉන්න ඕනේ.
ඉතින් ඇහැට රූපයක් පේනකොට චක්කු විඥානය පහළ වෙනවා. මනෝ විඥානත් පහළ වෙනවා. චක්කු විඥානය විතරක් නෙවෙයි. ඒක මනෝ විඥානත් පහළ කරගෙන තමයි මේ පෙනීමේ සම්බන්ධය ගෙනත් දෙන්නේ. පෙනීම පිළිබඳ මනෝ විඥානය. ඇහිීම පිළිබඳ මනෝ විඥාන. ආග්‍රහණය පිළිබඳ මනෝ විඥාන. රස පිළිබඳ මනෝ විඥාන. ස්පර්ශ පිළිබඳ මනෝ විඥාන. ධර්ම පිළිබඳ මනෝ විඥාන. ඔන්න ওই ටික තමයි මේ ස්කන්ධ හදන්නේ. අර චක්කු විඥානය කියලා කියනකොට අපි සම්මත වශයෙන් කතාවට කියනවා. ඒ චක්කු විඥානය කියලා කියන චක්කු විඥාන පිළිබඳ මනෝ විඥාන තියෙනවා. දැන් චක්කුද්්වාර චිත්ත වීතිය කිව්වහම චක්කු විඥාන විතරයි ඒකේ මේ ඇහැ සම්බන්ධව තියෙන්නේ. අනික ඔක්කොම මනෝ විඥාන. සෝතද්්වාර චිත්ත වීතිය කිව්වහම සෝත විඥාන කියන්නේ චිත්තක්ෂණ 17 එකක් විතරයි. අනික ඔක්කොම මනෝ විඥාන. දැන් අනිකත් මොකද්ද? වර්තමානක්ෂණේ අරමුණු කරන මාත්‍රිය විතරයි මේ විඥාන කිව්වෙද? චක්කු විඥාන සෝත විඥාන කිව්වේ. ඉතින් ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අනික ඔක්කොම මනෝ විඥාන. චිත්ත වීතිය වර්ගත්තාම අනික ඔක්කොම මනෝ විඥාන. ඉතින් දර ගින්න, තෙල් ගින්න, පිදුරු ගින්න මේ ආදි වශයෙන් කිව්වත් ඔක්කොම ගිනි වාගේ. කියලා උපමාවක් දේශනා කරනවා. චක්කු විඥාන, සෝත විඥාන ආදී ඔක්කොම කිව්වත් මේ ඔක්කොම මනෝ විඥාන තමයි කියලා. අර ඇහෙන් මුල් කරගෙන බලපු හින්දා තමයි ඒකේ චක්කු විඥාන කිව්වේ. කන මුල් කරගෙන සද්දයක් මුල් කරගත්ත නිසා සෝත විඥාන කිව්වේ. ඕක හිතෙන් තමයි ගන්නෙ. මේ විඥාන ස්කන්ධයමයි ගොඩ නැගෙන්නේ. ඒ විඥාන ස්කන්ධය ගොඩ නැගෙන නිසා තමයි ඇහැ මුල් කරගත්ත මනෝ විඥාන ස්කන්ධයක් තියෙනවා. ඒක තමයි මේ සියලු පෙනීම් ගෝචර වෙන්නේ. කන මුල් කරගත්ත මනෝ විඥාන මේ ස්කන්ධයක් තියෙනවා. ඒක තමයි සියලු ඇහිම් පිළිබඳ මතක සටහන් ඉන්නේ. ඇහිම් ඔක්කොම අපි දැනගන්නේ සියලු ඇහිමත් දැනගන්නේ. පද දැනගන්නේ, ශබ්ද දැනගන්නේ, අතීතීය කරපු අහගන්නේ, ඔක්කොම දැනගන්නේ. ඇහිම පිළිබඳව තිබෙනා මනෝ විඥාන පද්ධතිය. විඥාන ස්කන්ධය. ඒ උන්නේ විඥාන ස්කන්ධය තමයි හැම වෙලෙම නාම රූප සම්බන්ධ කරලා ඉන්නේ. නාම රූපයි ඉන්නේ ඒකට. ඉතින් එන විඥානයේ මනසේ තේරුම් ගන්න ඕනේ. චක්කු විඥාන ලෝකේ පිය රූපං සාත රූපං කියලා කිව්වේ. මේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය යුක්තයි කිව්වේ. ඔය චක්කු විඥාන කියලා උතන පෙන්නුවේ චක්කු ඇහැ පිළිබඳව වෙන්නාව මනෝ විඥාන පද්ධතිය. විඥාන ස්කන්ධය. මාත්‍රේ නෙමෙයි ඔය කියන්නේ. ඉතින් අපිට කියන්නේ ඇහෙන් බලපුවාම ඇති වෙන හිත. කනෙන් අහනකොට ඇති වෙන හිත. නාසයෙන් ආග්‍රහණය කරනකොට ඇති වෙන හිත. දිවෙන් රස බලනකොට ඇති වෙන හිත. කයින් ස්පර්ශ ලැබුණ ඇති වෙන හිත කියන්නේ ඔහොම ගන්න ඕනේ. සංසේ ඒ සිත රහතන් වහන්සේටත් ඇති වෙනවනේ. කයෙන් ඒ කියන්නේ ස්පර්ශ ගද්දී. ඔව්. දිවෙන් ආහාර ගද්දී සිතක්. ඔව්. ඒ සිතයි මේ සිතේ වෙනස. ඉතින් මේ සිත සම්පස් මෙතන සංස්පස්යෙන් හට ගන්න හිතක් තියෙනවනේ. ඒ විඥානේ හට ගන්නකොට මේ සංඛාරපත්‍ය විඥාන එකක් තියෙනවා. අபிසංඛාරපත්‍යයෙන් හට ගන්න විඥානයක් තියෙනවා. ඒ අபிසංඛාරපත්‍යයෙන් හට ගන්න විඥානේ රාග දේශ මොහ සහිතයි. රහතන් වහන්සේට තියෙන්නේ මේ විපාක විඥානයි. විපාක විඥානේ මිසක් මේ සංඛාර වලින් හට ගන්න. අபிසංඛාර විඥානේ නෑ. ඒකයි වෙනස තියෙන්නේ. පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, ආනිඤ්ඤාපි සංඛාර රහතන් වහන්සේට නෑ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්න කාය සංචේතනා කාය සංඛාරات නෑ. වාචී සංචේතනා වාචී සංඛාරات නෑ. මනෝ සංචේතනා මනෝ සංඛාරات නෑ. සංචේතනා නැති. සංචේතනාවෙන් හට ගන්නවා සංඛාර. ඒක ක්‍රමයක්. ඒක සංචේතනා කියන එක හදන්නේ අවිද්‍යාව ප්‍රත්‍යය. චේතනාවට රාග දේශ මොහ එකතු වෙනවා සංචේතනාව වෙනවා. දැන් චේතනාව හිතක් තනනවා. චේතනාව කර්මයයි. ඒක කර්මය කියන්නේ ක්‍රියාවක් නේ. ක්‍රියාව කර්මයයි නෙවෙයි චේතනාව කර්මයයි කිව්වේ චේතනාවෙන් තමයි කර්මයක් සකස් කරන්නේ. ඒක කර්ම ඒක කර්ම කියන වචනේ අරගත්තාම අන්න ඒකේ තියෙනවා ක්‍රියාසිතක් හට ගන්න ඇති. රහතන් වහන්සේ. ඒ අනික් කර්ම වෙනවා පුණ්‍ය කර්ම පාප කර්ම කියන එක පැත්ත. අපි මේ කරන කටයුත්ත අපි ඉදම කාය කර්මයක්. වචී කර්මයක්. මනෝ කර්මයක් කියලා තියෙනවා. කයින් කරන දේ, වචනේ කරන දේ, මනසින් කරන දේ. ඒක අන්නේ කරන්නා වූ දෙයක් තියෙනවා. ඒක රාග දේශ මොහ සහිත නම් එහෙම. ඒක තමයි හටගන්නේ මේ සංඛාර වලින් හටගන්නේ. සංඛාරපත්‍ය විඥාන කියලා හට ගන්නවා ඒ ක්‍රමයේද.
ඒතර මේ සංචේතන වලින් හට ගන්නවා. සංචේතන සංකාර කියලා. ඒ කාය සංචේතන කාය සංකාර. අන චේතනා විතරක් කිව්වේ නෑ සංචේතනා වුණා. සංකීර්ණ වචනින් පෙන්නන්නේ අවිද්‍යාව තෘෂ්ණා දෙක නැත්නම් රාග දේශ මොහයන්ගේ එකතුව. අවිද්‍යාව තෘෂ්ණා දෙක එකතුව කියලා කිව්වේ රාග දේශ මොහයන්ගේ එකතුවයි. අවිද්‍යාව තෘෂ්ණා දෙක ලෝකේ මතුවෙන්නේ රාග දේශ මොහ තුනේ. මේ රාග සහගතව දේශ සහගතව මොහ සහගතව යම්පි සංස්කාරය මේ ගොඩනගනවා. මේ ඒතොර මේ චේතනාවක් පහල කරනවා නම් ඒකෙන් ගොඩනගෙන හිත රාග සහගතයි. ඒක දේශ සහගත එක මොහ සහගතයි. ඒක තමයි සංචේතනාවයි. ඒතොර ඒකින් කරන ක්‍රියාවක් ඇත්නම් ඒ ක්‍රියාව රාග සහගතයි. නැත්නම් ද්වේෂ මොහ සහගතයි. මේ රාග මොහ දේශ මොහ එක මොහ කොහොමයි යන්නේ? රාග සහගත කිව්වම මොහයත් ඒකේ තියෙනවා. ද්වේෂ සහගත කිව්වම මොහයත් ඒකේ තියෙනවා. ඒ දෙක එකට යන්නේ. රාග දේශෝ තුනේකට එන්නේ නැහැ. රාග සහගත නම් මොහයි රාගයි මොහයි එකක්. එතකොට යම් කිසි චේතනාවක් රාග මොහ සම්බන්ධ වෙලා හිටන් ගොඩ නැගුණොත් එහෙම රාග හිතක් පහළ වෙනවා. ඒ යම් කිසි චේතනාවකින් හදන හිත ද්වේෂ මොහ සහගත නැක ද්වේෂ හිතක් වෙනවා. එහෙම නැත්නම් යම් කිසිදියක මේ අර මොහ සහගත පූර්ණ මොහෙන්ම සම්බන්ධ වෙලා හටගත්තු. ඒ චේතනාව අර විචිකිච්ඡා සම්ප්‍රයුක්ත මේ තියෙන සිද්ධ එකක්. මොහ සිද්ධ එකක්. උද්දච්ච සම්ප්‍රයුක්ත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත ඔන්න සිද්ධ එකක් තියෙනවා. ඒ දෙක පහළ වෙනවා. ඒකේ සැකසහිතයි. කීකේ තේරෙන්නේ මොනවා කරන්නද? මට වැටහෙන්නේ මොනවා කරන්නද කියලා. අන්න ඒ වෙන්නේ ඒ අදහස. ඒතකොට ඒවා තමයි සංචේතන. චේතනාවක් නැන හිත පහළ වෙන්නේම නැහැ. චේතනාව සර්වචිත්ත සාධාර්ණයිතිකය. සියලු හිතවල සාධාරණයි. ඉතින් රහතන් වහන්සේලා චේතනාව පහළ වෙනවා. ඒ චේතනාවෙන් කරන්නේ හිත සංස්කරණය කරනවා. ඒක සංකාරය. ඒ සංකාර වශයෙන් තියෙනවා ඒවට කියන්නේ ආස්වාද ප්‍රසආස කාය සංකාර විතර්ක විචාර වචී සංකාර වේදනා සංඥා මනෝ සංකාර කියලා. ඔය කාරණා තුන තෝරා ගන්න ඕනේ. දැන් ඒ කියන්නේ හිතකට ප්‍රධාන තැන දෙන්නේ චේතනාවයි. අවිද්‍යාව සහගත වෙනවා. අවිද්‍යාව සහගතව පහළ වෙන හිත තියෙනවා. අවිද්‍යාව තෘෂ්ණා දෙකකින්. එතකොට ඒ අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් පහළ වෙනකොට චේතනාවට ප්‍රධාන තැනක් එනවා. ඒ චේතනාව හැම වෙලෙම රාග දේශ මොහ සහගත වෙනවා. ඒක සංචේතනාව වෙනවා. සංචේතනාව විලා ගොඩ නැගුවාම චේතනාව බලවත් වෙලා හිටන් රාග හිතම ගොඩ නගනවා. ඒක දේශ හිතම ගොඩ නගනවා. ඒක මොහ හිතක් ගොඩ නගනවා. ඊගැලපෙලි ගොඩ නගන්නේ මේ විදිහට. ඒතකොට මේ ඒක තමයි කිව්වේ මේ චේතනාවට රාග දේශ මොහ එකතු වෙලා සංචේතනාව වෙනවා. ඒ රහතන් වහන්සේගේ චේතනා තියෙනවා. ඒතකොට ඒක සංකාරයක්මයි. චේතනාවෙන් කරන්නේ යම සංස්කරණය කරනවානේ. හිත සංස්කරණය කරනවා. ඒ සංස්කරණය කරනකොටයි සංකාර කියන්නේ. රාග හිත සංස්කරණය කරනවා රාග සංකාර කියනවා. ද්වේෂ හිත සංස්කරණය කරන්නේ ද්වේෂ සංකාර. මෝහ හිත සංස්කරණය කරන්නේ මෝහ සංකාර. ඒ රාග දේශ මොහ සංකාර වලට කියන දාවනම තමයි යම් කිසි විදියක මේ සංචේතන. චේතනා සංකාර වලින් එහෙමයි. චේතනා කියන්නේ හිත තන චිත්තේ තනනවා කියන එකයි. චිත්තේ කොට නගනවා. චිත්තේ කොට නගනවා නම් හිතේ වැඩ පිළිවිලක් තියෙනවා. හිත සංස්කරණය කරනවා. ඒ සංස්කරණය කරන අර්ථය සංකාර කියනවා. ඒතකොට යම් කිසිදී සංස්කරණය කරනකොට සංකාර කියනවා. ඒතකොට ඒ වගේම මේ යම් කිසි කෙනෙකුට මේ අර කියන චේතනාටි අර්ථය නැන්නම් රාග දේශ මොහ නැන්නම් හිත සකස් කරනවා. ඒ හිත සකස් කරනකොට ඒ ක්‍රියාව සකස් කරනවා, කතාව සකස් කරනවා. මේ එතකොට මේ හිතවිලි සකස් කරනවා. හැබැයි රාග දේශ මොහ සහගත නැහැ. ඒවා සංචේතන නැහැ. රහතන් වහන්සේට. ඒ රහතන් වහන්සේ විතරක් නෙමෙයි එතන තියෙන්නේ. ඒ රහතන් වහන්සේනොත් ඒ ක්‍රියාසිට කියන වචනෙට වැටෙනවා. ඒතකොට අනිකායට තියෙනවා කදියා. ඒක පින්පව් වලට දාන්න බැරි එකක් තියෙනවා. පින්පව් කියන දෙකට යන්නේ පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර. එහෙම නැත්නම් ආනිඤ්ඤාපි සංකාර. අරූපාවච සංකාර වලට එන ආනිඤ්ඤාපි සංකාර. ඒතකොට ඒ කියනවා මේ පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනිඤ්ඤාපි සංකාර කියන්නේ මේ සංකාර සාමාන්‍ය ලෝකයට පහළ වෙනවා.
ඒතකොට අபிසංකාර පහළ වෙන්නේ රහතන් වහන්සේ. ඉතින් නිවහම සම්පූර්ණ නිවිලා ගියාම ඒ ටික පහළ වෙන්නේ නැහැ. හැබැයි ඒක නම් සහතන් වහන්සේට සංස්කරණය වීමක් එනවා. දැන් චුල්ල වේදල්ල හෝ මහා වේදල්ල කියන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී විසාක සිටුවරයා ධම්මදින්නා තෙරින්හන්සේගෙන් අහනවා. එතකොට මේ නිරෝධ සමාපත්තියට සම්බන්ධ කෙනෙක්. එයින් නැගිටිනකොට ඉස්සෙල්ලාම ඉන්නේ මොන සංකාරද කියලා. ආතන් වහන්සේ නම නිරෝධ සමාපත්තිය නැගී සිටිනකොට නැවත ඉස්සෙල්ලා පහළින් මොන සංකාරද? ඉතින් ධම්මදින්නා තෙරින්හන්සේ කියන මනෝ සංකාර. එතකොට අහනවා අනිසාරේ මේ ඊළඟට වචී සංකාර. දෙවනියට විතර්ක විචාරේ වචී සංකාරයි. මේ ආසාද ප්‍රසආද කාය සංකාර. ඊළඟ වචී සංකාර. විතර්ක විචාර. ඔය තුනේ ඉන්නේ කොහොමයි කියලා. එතකොට මේක විග්‍රහය කියන්නේ ඉස්සෙල්ලා මනෝ සංකාරය එනවා. ඒ මොනවද අහුවා වේදනා සංඥා මනෝ සංකාරයි. ඒක වේදනා සංඥාවෙන් වේදනාව සහ සංඥාව තමයි මේ ගොඩනගන්නේ. හැබැයි චේතනාවට ගොඩ නැගින්නේ නැහැ. නමුත් චේතනාව තුළ සංචේතනා නැති නිසා ඒක දුර්වලයි. ඒ රහතන් වහන්සේගේ හිතේ චේතනා දුර්වලයි. ඒ වැඩි හිත සලනවා මිස සංචේතනා නැති නිසා චේතනාවෙන් දැන දෙන්න බෑ ඒ හිතට. දැන් චේතනාවම තමන් සමග ඉන්න එකනාගේ තැන දෙනවා. අනික අයට චේතනාව රාග සහගතද? ඒ හිත රාග හිත කියලා දෙනවා. චේතනාව ද්වේෂ සහගතව වුණා නම් ඒක ද්වේෂ හිතක් වෙනවා පටන් ගන්නකොට. ගොඩනගන්නේ ද්වේෂ හිත. ඒක චේතනාව මෝහ හිතක් මෝහ වුණා නම් ඒක මෝහ හිතක් වෙනවා. මොහයත් එක්ක සම්බන්ධ වුණා. ඒක චේතනාව තුනම එක සම්බන්ධ වෙන්නේ නැත්නම් චේතනාව දුබලයි. හිත ගොඩ නැගුවා. ගොඩ නැගන්න අරමුණක් තියෙන කාරණයක් තියෙන. ඒක රාග දේශ මොහ නෙමෙයි. ඒ සිත පුනර්භවය කරාගෙන යන්න හේතු වෙන්නේ නැහැ නේ සවනස්. පුනර්භවයක් ඇති කරන්න කොහොමවත් හේතු වෙන්නේ පුනර්භවයක් ඇති කරන්න කර්ම භවයක් හදන්න ඕනේ. ඒ කර්ම භවය තුල කර්ම බීජයක් හදන්න ඕනේ. ඒ කර්ම බීජය හදන්න නම් විඥානයේ බීජයක් වෙන්න ඕනේ. ඒක හිත් බීජයක් වෙලා බෑ. ඒක තියෙනවා කර්මයේ කුඹුරයි. තෘෂ්ණාව ජලයයි. අවිද්‍යාව බැම්මයි. ඒතොර මේ එහි පිහිටන මේ විඥානී බීජය. විඥානී නැමැති බීජය කර්මයේ නැමැති කුඹුරේ පිහිටලා අවිද්‍යාව නැමැති බැම්මට කොටු වෙලා තෘෂ්ණාව නැමැති ජලයෙන් තෙත්ුණාම මේ කර්ම භවයේට බීජය මූල කර්ම භවෙ පිහිටනවා. ඒ බීජය මතු පුනර්භවයට පත්‍ය වෙනවා. එහෙමයි විග්‍රහ වෙන්නේ. කාම භවය හැදෙන්නේ එහෙමයි. රූප භවය අරූප භවය හැදෙන්නේ toy ක්‍රමයකට. ඒතකොට ඒ නිසා යම් කිසි විදියක ඔය මේ අවිද්‍යාව තෘෂ්ණාව කියන ජලයයි බැම්මයි නැත්නම් කුඹුරේ බීජ තමයි පැලවෙන්නේ. ඒ උපමාවක්. අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක නැත්නම් බැම්මකුත් නැහැ ජලය හැදලා හිටින්න. ඒක මේ ඒතකොට මේ ඒ වගේ ජලයක් නැහැ පොගන්න. පැරණි බීජ තිබුණා. භවගාමී කර්ම බීජ තිබුණා. අවිද්‍යාව තෘෂ්ණාව නැති වෙන පැල කරන්න විදියක් නැහැ. ඒක උපමාවක් අතින් පෙන්නන. අන්න ඒ වගේ තමයි අවිද්‍යාව තෘෂ්ණාව දුරු කරපු දාත. සසරේ කර්ම බීජ කරලා කොච්චර තිබුණා. ඒකේ උප්පත්ති භවයක් ඇති කරන්න විදිහක් නැහැ. මොකද පුනර්භවයේ උප්පත්ති භවය. අති කම්ම භව අති උප්පත්ති භව. කර්ම භවයක් තියෙනවා උප්පත්ති භවයක් තියෙනවා. මේ කර්ම භවය තමයි අපි මේ රැස් කරපුවා තියෙන්නේ. ඒ උප්පත්ති භවයට කියන්නේ අවිද්‍යාව තෘෂ්ණාව තියෙන්න ඕනේ. අවිද්‍යාව තෘෂ්ණාව නැති වුණොත් උප්පත්ති භවයට කර්ම යන්නේ නැහැ. ඒකෙන් පුනර්භවයක් නැති වෙනවා. ඉතින් හැම වෙලෙම ගන්න ඕනේ යම් කිසි විදියක මේ අපිට ඇති වෙනවා නම් චේතනාව මේ විතර චේතනාවෙන් කරන් හිත අතන්න. දැන් අපිට මොකද මෙහෙම දෙයක්. වැසිකිලියන්ට අවශ්‍යයි. ඒ වැසිකිලියන්ට බොහොම බර වෙනවා. බර වුණාම දරා ඉන්න බෑ. හරි අමාරුයි.
යා යුතුමයි. දැන් අන්නේ මේ බර වෙන වේදනාව දුක් වේදනාවක් නෙන්නේ. වැසිකිලියන්නේ තෙත මගිනිනවා. ඒක ලොකු දුක් වේදනාවක්. දැන් රහතන් වහන්සේලාත් මේක එනවා. අනික් අයටත් එනවා. ඉතින් ඒක පින්ද බෞද්ධ කියලා හිතුවා. ඒක විපාක. ඒක විපාක විඥානේ එන්නේ. විපාක විඥානේ නිසා එනවා දැනෙනවා. දැන් සිහි නැති වෙලා හිටියනම් එහෙම යාර මල බල දැනෙන්නේ නැහැ, මුත්‍රා බල දැනෙන්නේ නැහැ. යන්නත් පුළුවන් පිට වෙන්නත් පුළුවන්. ඒ දන්නේ නැහැ. නමුත් දන්නකොට එහෙම නෙවෙයි. ඒ වේදනාව, පීඩනේ ඔක්කොම දැනෙනවා. ඒ දැනෙනකොට ඒ දැනෙන ඒ හිත වේදනා එතන පහර වෙනවා. හඳුනා ගන්න අසංඥාවයි. වේදනා සංඥාත් එතන එනවා. ඇවිල්ලා හිටන් ඒතොර අදගන්න විපාකේ හිතක් ඒ ඉස හට ගන්න. දැන් මේ විපාකේ හිත හටගත්තාම දැන් ක්‍රියාත්මක නොවි බෑ. රහතන් වහන්සේ හෝ අනික් කෙනෙක් හෝ දැන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි ක්‍රියාත්මක වෙනකොට කාය කර්මයක් හෝ ක්‍රියාත්මක කරන්න ඕනේ. නැගිටලා යන්න බෑ මුල්තා කරන්න. නෑ මල පහ කරන්න යන්න ඕනේ පැතිකිලිය. ඒතර වේදනා සංඥා තියෙන ඒවා දැනගත්ත හඳුනාගත්ත ඒවා මුල් කරගෙන මේ මීට ඉස්සෙල්ලා ඒ තුලින් වැටිකිලියේ තියෙන අහවත් වෙනා කියලා දැනගෙන හඳුනාගෙන තියෙන්නත් ඕනේ. ඉතින් එතෙන්ට මෙහි ඇවිල්ලා යන්නත් ඕනේ. යන්න ඕනේ වැටිකිලියට. හිතෙන් හරි කිව්වොත්. එතන විතර්ක ਵਿਚාරත් නැගෙනවා. හැබැයි එකක්වත් පින්පව් නෙවෙයි. ඒක පුණ්‍ය කර්මත් නෙමෙයි පාප කර්මත් නෙමෙයි. ඒක ගොඩ නැගින සංස්කාර ඒ නමුත් සංස්කරණය වෙලාමයි උනේ. සිතවිල්ල සංස්කරණය වුණා. වේදනා සංඥා මුල් වුණා. ඒකයි. අර දැනෙන හැදින එක තමයි මේ ප්‍රඥාව ආවේ. ඒතර ඒ නිසාම තමයි යන්න ඕනේ වැසිකිළිය ටික හිතුවේ හරි කිව්වේ හරි. ඒතර විතර්ක ਵਿਚාරය එතන ප්‍රධානයි. විතර්ක ਵਿਚාරය වචී සංකාරයි කිව්වේ ඒකයි. අන්න රාතන් වහන්සේලාට තියෙන ඕනෝක විතර්ක ਵਿਚාර වචී සංකාර කියන්නේ. වචී සංචේතන වචී සංකාර කියලා එකක් තියෙනවා. ඊය රාග දේශ මොහසාගතව කතා කරනකොට. ඒ වැසිකිළි ගිහින් ඉන්නෝනේ. ඒක රාග දේශ මොහෙන් නෙමෙයි කිව්වේ. ඒ තුනටමයි තියෙන්නේ. ඒක අනිකාරයක් තියෙන කතාව. රහතන් වහන්සේලාට තියෙනවා. ඒක යනවා නැගිටලා. ඒ කොහෙද යන්නේ? ඊ යන ගමන රාග සායන් වැඩකට යනවත් නෙවෙයි. තරහ වැඩකට මොන කාගෙන් පලි ගන්න යනවත් නෙවෙයි. මොට්ට මොල් වැඩ කරන්න යනවත් නෙවෙයි. කරේ මල පහ කරලා ඉන්නේ. ඒ සඳහා යනවා. ඒ සඳහා යන්නේ කොහෙද? ආස්වාද ප්‍රසආසය කාය සංකාරය. ඉතින් ආස්වාද ප්‍රසආසය කිවි අපි මේ කාය ක්‍රියාත්මක කිරීමට චිත්තජ වායෝ ධාතුව ප්‍රදාන කරගෙන අපි ආස්වාද ප්‍රසආස වාතය උපනිශ්‍රේ කරගෙන මේ කය ඇතුලේ සිද්ධ කරනවා පුම්බන අකුරන ක්‍රියාවලිය. ආස්වාද ප්‍රසආස ක්‍රියාවලිය. ආස්වාද කරනවා කියලා කියන්නේ ඒක එකතු කරගන්න. ප්‍රසආස කරනවා කියන්නේ එක පහ කරනවා. දැන් මේ අපේ ඇඟ හැදිලා තියෙන සම්නිකරණ සෑම වත් පිටුවකම දෙපැත්තට දෙකක් හිටලා තියෙනවා. අපි නැගිටිනකොට එක පැත්තක් අකුලනවා එක පැත්තක් දිගාරිනවා. ගමන් කරනකොටත් ඒ වගේ. නැගිලා හරි හොලවනකොට හැම එකක්ම කරනකොට සෑම චලනයක්ම කරනකොට එක පැත්තක් දිගාරිනවා එක පැත්තක් අකුලන්න ඕනේ. ඒතකොට ඒ සඳහා චිත්තජ වායෝ ධාතුවක් එක පැත්තකින් අහක් කරන්න ඕනේ එක පැත්තට පුරවන්න ඕනේ. ආස්වාද කියන්නේ අර ගන්නවා. පස්සාද කියන්නේ පහ කරනවා. දැන් ඔක චිත්ත වේගයත් එක්ක සිද්ධ වෙන දෙයක්. චිත්ත වේගයෙන් චිත්තජ වායෝ ධාතුව පහ කරන්න හිතලා ආරකට. ඒක කිවිලා යනවා. ඒ රසායන හැදෙන්නේ එහෙමයි. ඒතකොට ඒක හක් වෙනවා ඉතින්. දැන් අපි හිතමුකෝ ඔක්සිජන් වායුව දෙනවා. පිස්ටන් එකක් දාලා ඉතින් අර අපි හදන මොකක්ද මැදිමක් කියන්නේ එන්ජින් එකක්. දැන් අපි ඕකේ අන්තිමට හැදෙනවා පීඩනය. පීඩනය හැදෙන්නේ ගිනි අරින කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් තමයි දෙරවන්නේ. අපි දුම කිව්වේ ඒ කාබන් ඩයොක්සයිඩ් කියන එකක්. දුම නැත්නම් කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඒකට ඔක්සිජන් දෙන්න ඕනේ. කාබන් ඩයොක්සයිඩ් හැදෙන්න. ඒකට අවශ්‍ය පෙට්‍රල් හරි තෙල් හරි දෙන්න ඕනේ. ওই දෙකම දිනුනහම ඕකේ ඔය ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අනේ කාබන් ඩයොක්සයිඩ් හැදෙන පැත්ත පිම්බෙනවා. ඊට පස්සේ අනිකේ මොකද කරන්නේ? ඔය අර පැත්ත ඒතකොට මේ පිම්බෙන්නේ කාබන් ඩයොක්සයිඩ් හැදෙන පැත්ත. ඒ පැත්ත චිත්තජ වායෝ ධාතුවේ තමයි මේක රසායනීය දෙන්නේ.
අර ඔක්සිජන් කාබන් එක එකතු වෙන්න දෙන්නේ. නිකන් එකතු වෙන්නේ නැහැ. චිත්තජ වායු ධාතුව කියලා එකක් තියෙනවා. ඒ අර ඔක්සිජන් එක වාගේ ඒක දෙන්න ඕනේ. ඒක දුන්නේ නැත්නම් ඒ පැත්ත ඇකිලෙනවා. දුන්න පැත්ත පිම්බෙනවා. ඔය ආස්වාද ප්‍රසආද ක්‍රියාවලිය ඕකේ සිද්ධ වෙනවා. මෙන්න මේ තමයි කය ක්‍රියාත්මක වෙනවා. ඒ අවශ්‍ය දේට අනුව කය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒකට තමයි මුල් වෙන්නේ ආස්වාද ප්‍රසආද කියනෝකයි. චේතනාවකින් තමයි හදන්නේ. හැබැයි චේතනාව සංචේතන නොවන නිසා ඒක දුර්වල එකක්. චේතනාවට තැනක් නෑ. ඒක වැඩි තැන දෙන්නේ ඒකේ අතුරු ප්‍රතිඵල කරන එක නාද. දැන් ඔක අපි කිව්වා ඉතලා ඊයේ කිව්වා කර විතරයක් ඩයස් මහත්තයා කියලා කෙනෙක් ඉන්නවා කියමුකෝ එයාගේ ගියක් තියෙනවා. එයා තමයි ගෙදර ප්‍රධානියා. ගිය හැදුවෙත් එයා. දැන් ඩයස් මහත්තයා ගිය කියලා තමයි කියන්නේ. දැන් ඔහොම ඉන්නකොට ඔතන ඉන්නවා දරුවෝ ටික. ඒක එක දරුවෙක්. මේ ක්‍රිකට් මැච් එකේ නායකයෙක්. ඒ කට්ටිය කියන්නේ. එයාගේ නම දාලා එයා ගියේ කියලා. ක්‍රිකට් නායකයා ගියේ. ඩයස් මහත්තයා ගියේ කියලා කතා කරන්නේ. ගියේ එයා තමයි හැදුවේ ඩයස් මහත්තයා. එයා දෙවෙනි වෙලා. අරියාගෙන නෙමෙයි කතා කරන්නේ. එතන ඉන්න රූපරාජිනිය කොහෙද? රූපරාජිනිය ගියේ අරක. එතන එයාගේ නම කතා කරනවා ඒකට. තව කෙනෙක් ඉන්න ඇමතිවරේ. ලැබිතුමායි කියන්නේ. ඒ කවුරුවත් නැත්නම් ඩයස් මහත්තයාගේ. මෙන්න ඔය චේතනාවේ නම කතා කරන එකක් තියෙනවා. චේතනාව බලවත් නම් එයාගේ නම. ගියේ හැදුවේ කෙනාම අයිතිකාරය ඇමතිවරයා නා. අනික කට්ටියට කියන්නේ එයාට ඇමතිවරයා ගියේ කියනවා. ඒක යාමයි හැදුවේ එයාගේ නම වයි තියෙන්නේ. අන්න ඒ වගේ සංචේතනාන. එයා බලවත්. එයාගේ නමින්මයි එයාගේ ස්වභාවයමයි ඒක හඳුන්වන්නේ. නමුත් චේතනා දුබලන. එයා හදනවා වගේ. නැන චිත්තය හදනවා. ඒ හඳුන්වන්නේ වෙන කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම සිද්ධ කරන එකේ නම. ඒතර ඒවට කියනවා සංස්කරණය කියලා නෙවෙයි. ඒ නමින් සංස්කරණය වෙනවා. ඒ රාග සහගත, දේශ සහගත, මොහ තුනටම ඇතුව තමයි යන්න ඕනේ වැසි කිරියද. යන්නේ. කෑම කන්න ඕන. වතුර ටිකක් බොන්න පිපාසයි. ඒ ඔක්කොම ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඒවා එකක්වත් පින්පවු නෙවෙයි. කළ යුතු දේවල්. ඒවට තියෙන්නේ සංචේතන සම්බන්ධයක් නැතුව අර කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන මේ තුනේ සිද්ධ කරන්නේ. ඉතින් ඒ තුනේ සිද්ධ කරනකොට මේ විවිධාකාර හිත හට ගන්න ඔය අතරතුර අනික අය. දැන් ඔයකෙන් හටගන්න ක්‍රමයක් තියෙනවා. ඕකට කියන්නේ විපාක මූලික සංකාර. ඒ සංකාරයෙන් විඥානයක් හට ගන්නවා. ඒ හටගන්න විඥානය තමයි අර යන්න ආපු හිතවිල්ල. හිතක් පහළ වෙනවා වැසිකිලි යන්න ඕනේ. විඥානය. ඒකට යාළුවෝ නාම රූප වැහ ගන්න. ඒකට වැසිකිලියේ තියෙන අහවල් තියෙන වැසිකිලි ආකාරය මේකයි යන්න තියෙන පාර මෙහෙමයි. ඒකෙන් යායුතු ඔක්කොම විස්තරේ වහිනවා හිතේ. ඒක ඉතින් අහගත්තේ නම් ඔක්කොම දකින්න. ඒතර ආයතන ඊට අනුව ක්‍රියාත්මක වෙනවා. සලආයතනත් ක්‍රියාත්මක වෙනවා. ඒතර වැසිකිලිය සම්බන්ධ ඒ ක්‍රියාවලිය ඒ ක්‍රියාදාමයේ ඒ ධර්මතාවය ස්පර්ශත් කරනවා. ඒකෙන් යම් කිසි වින්දනයක් බලාපොරොත්තු වෙන මොකද මේ බර පහ කරගන්න. ඒකත් කරගන්න. හැබැයි වේදනාපච්චය සංහා ඉදන් හැදෙන්නේ. මොකද හේතුව? අන්න ඒක තමයි කිව්වේ අර මේ කර්ම ඕලි කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන තුනේ. හටගන්න එකක් තියෙනවා. වේදනාපච්චය අදිමොක්කෝ. එතන යන්නේ. බුදුපත් වෙනවා. කාර්ය බුදුපත් වෙනවා. ගියේ මොකද වැසිකිලිය වැඩේ කරගත්තා. දැන් මේක බුදුපත් වෙනවා. ගිය කාර්ය හරි. අදිමොක්කපච්චය බව. එතකොට එයා දැන් ඉන්න බව මොකද්ද? ඒක ඉතින් ඉවර වුණාට එයා දැන් ඉන්න භවයක් තියෙනවා මනුස්ස භවය. ඒ භවය දැන් පවතිනවා. කරදරයක් නැතුව. දැන් ඒකට තමයි වාදේ කියාවේ. මේ වැසිකිලි ගිහලා මුත්‍රා පහ කරලා ලොක වුණාට පස්සේ ඒ භවය දැන් නිදහස් වෙලා ඉන්නවා ටිකක් වෙලා. භවපච්චය ජාති. ඒ ජාති ඉන්නවා. ජාතිපච්චය ජරා මරණ. ඒකේ රූප ජරා මරණ ඒකට හම්බ වෙනවා. එතන ඒ පරිච්ඡේදෝපාදය. සියලු පරිච්ඡේදෝපාද වේදනාපච්චය තණ්හා නෙවෙයි. තණ්හාපච්චය උපාදාන කියලා තියෙන්නේ ලෝභ දේශ මොහ වලට. ඒ ලෝභයට ප්‍රධාන වශයෙන් විග්‍රහ කරනකොට ද්වේෂයේ වේදනාපච්චය පටිඝම් පටිඝපච්චය ආදිමෝක්ඛෝ. පටිඝේ නැගෙන වේදනාපච්චය. එතන වේදනාපච්චය විතිකිච්ඡා පච්චය ආදිමෝක්ඛෝ එහෙම යන්නේ මෝහන. ඒ එකට වෙනම තියෙනවා. ලෝභ සිත් වලට වෙනයි, ද්වේෂ සිත් වලට වෙනයි. නමුත් ඔය පොදුවේ ගන්නකොට අපි වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන කියලා ඔය සිද්ධාන්තය ගන්නවා. විග්‍රහ කරනකොට අර වගේ තියුම්.
ඒක ඔක්කොම පරිච්ඡේදපාන ක්‍රම. මේ මොන ක්‍රමයක් අපි දැනගන්න ඕන. ඔය කියන මෙන්න මෙහිමයි මේ අවිද්‍යාව තෘෂ්ණාදික මුල් කරගෙන මේ ජරා මරණ ශෝක පරිදේ හටගන්නේ මෙන්න මේ ක්‍රමයට අගය දකින්න. ඒතර අපි ඒක දැක්කහම අපි දන්නවා එහෙනම් මේ අවිද්‍යාව තෘෂ්ණා සහගතව. එහෙනම් අවිද්‍යාව තෘෂ්ණා සහගත කියන එකේ මූල තේරුම රාග දේශ මොහ සහගතව. රාග දේශ මොහ සහගතව මේ වැඩ පිළිවෙල කරන්න හොඳ නැහැ. කළොත් මොකද වෙන්නේ? කවදාවත් මේ ජරා මරණ ශෝක පරිදේ දුක දෝමන පාදයෙන් මිදෙන්න බෑ. ඇයි? ඒකට උරුම જાතිය පහළ වෙනවා. ඒ જાතිය පහළ වුණොත් කවදා හරි ඒකට උරුමේ හම්බ වෙනවාමයි. එහෙනම් ජරා මරණ වලින් මිදෙනවා නම් જાතියෙන් මිදෙන්න ඕනේ. જાතියෙන් මිදෙන්න නම් භවයෙන් මිදෙන්න ඕනේ. ඒ කියන්නේ උපපති භවයෙන් මිදෙන්න ඕනේ. උපපති භවයෙන් මිදෙන්න නම් කර්ම භවයෙන් මිදෙන්න ඕනේ. කර්ම භවයෙන් මිදෙන්න උපාදානයෙන් මිදෙන්න ඕනේ. උපාදානයෙන් මිදෙන්න නම් තණ්හාවෙන් මිදෙන්න ඕනේ. ඉතින් තණ්හාවෙන් මිදෙන්න නම් සංපස්සජා වේදනාවෙන් මිදෙන්න ඕනේ. වේදනාවෙන් මිදෙනවා කියවල බෑ. සංපස්සජා වේදනාවෙන් මිදෙන්න නම් සංස්පර්ශයෙන් මිදෙන්න ඕනේ. සංස්පර්ශයෙන් මිදෙන්න නම් සලආයතනෙන් මිදෙන්න ඕනේ. සලආයතන කියන්නේ ඇස කන නෙමෙයි ඉන්ද්‍රිය. ඒවා අපි විමු කරගෙන ඉන්නවා අවශ්‍ය දෙයට. රාග දේශ මොහ සාගතෝ යෝගවල තමයි ආයතන වෙන්නේ. ඒක සලආයතනෙන් මිදෙන්න ඕනේ. ඒකෙන් මිදෙන්න බහැපු නාම රූප වලින් මිදෙන්න ඕනේ. මොකද හරි අපි විවිධාකාර දේවල් හිතට ආන තමයි ඔය රාග දේශ මොහ පස්සේ යන්නේ. හිතට බැහැගන්නේ ඒවට. ඉතින් ඒවෙන් මිදෙන්න ඕනේ. ඒකෙන් මිදෙන්න ඒ රාග සහගත විඥාණයෙන් නැත්නම් ද්වේෂ විඥාණයෙන් මොහ විඥාණයෙන් මිදෙන්න ඕනේ. මේ විඥාණයෙන් මිදෙන්න ඒක සංස්කරණය කලේ යමකින්ද ඒකෙන් මිදෙන්න ඕනේ. ඒ සංස්කරණය කලේ අවිද්‍යාවයි. අවිද්‍යාව කිව්වේ වටිනාකම දීලා තියෙනවා මේ ලෝකෙට. මොකක් නිසාද? අර ආස්වාද මාත්‍රේට නම් ඒක මහයිලින් අරගෙන මහ විලා කරගෙන. ලැබෙන පුංචි ආස්වාද මාත්‍රය. ඒ ආස්වාද මාත්‍රේ පස්සේ ගිහිල්ලා විශාල දුක්ඛන්දරාවකට ගිනි ගොඩට වැටෙනවා. ඉතින් ඒක නිතර මෙනෙහි කරන්න ඕනේ. පරිත්‍යාගපන්නව දකින්න ඕනේ මේ ගිනි ගොඩ හැදෙන හැටි. එතකොට මේ මහා 11 මහා ගින්නක් හැදෙන හැටි. දකින්න ඕනේ අර විදිහේ පෙලෙන්න වෙනවා. මෙන්න මේක තමයි පෙලීමට මුල. ඒක දකින්න ඕනේ. එහෙම දැක්කට පස්සේ පෙලීමේ මුල සින්දෝ පෙලෙන්න වෙන්නේ නැහැ. ඒ පරිත්‍යාගපාදිතා නිරෝධය දැක්කේ දෙක. ඔතන ඔය පොඩ්ඩයි දින් දකින්න. එහෙනම් එතකොට ලෝකී ආස්වාදයට හේතු වෙන්නා වූ දෙයක් තියෙනවා ඇමක් වාගේ. ඒක දකින්න ඕනේ ඒක ඇමක් කියලා. ඒකෙන් මිදුනොත් එහෙම අර කියන පෙළීමට හේතු වෙන්නා වූ ಜಾති කොට ළඟන එකෙන් මිදෙලා යනවා. මේ පෙළෙන එකෙන් මිදෙන්න ඕන නම් මේ ඇමෙන් මිදෙන්න ඕන. එහෙනම් මෙතන මේ ඇම හරි භයානකයි. ඒක දකින්න ඕන. මොකද මේ කියන්නව අමාරු මරවුගුර ඇදලා දාන්නේ මේකෙන්. ඒක හොඳයි කියලා ගත්තත් ඒක මහ විසක් වෙනවා. ඒක හොඳයි කියලා ගන්න කිව්වොත් ආස්වාදී. ඊ ආස්වාදී ගොඩ නැගිලා තියෙන්නේ අර තියෙනා වූ 11 ගින්නින් හටගත ලෝකේ නිසා. ඒ ලෝකෙමයි මේ ආස්වාද මාත්‍රේ. හරියට විසාඹ කනවා නම් මේ පැණි මේ යඹ රස කන්න ඕන. විතර මී යම්බියගේ රස විඳින්න ඕන. හැබැයි ඒක විස පෝලා නම් තියෙන්නේ. රස විඳින්න බෑ විසාඹ නෝකා. හැබැයි විස තියෙන අබ කෑවොත් මරණය හෝ මරණය සමාධියට ඒකාන්තයෙන්පත් වෙනවා. වුණා අබරහ කෑ හැටි. රස කන්න ගියොත් වෙන්නේ මේ විනාශය. ඒකෙන් අහකරු රසයක් කන්න විදියක් නැහැ. අන්න ඒ ආකාරයෙන් දකින්න ඕනේ. ආස්වාද කියන යමක් ඇත්නම් ලෝකයේ සියල්ල තුලින් නැගින්නා වූ එක දෙයක්. හරිද? විසාඹ තුලින් නැගින රසය වාගේ. යම්පි චක්කු සංපස්සජා වේදනා කියන එකේ සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන තුනේ සුඛ වේදනා කියන මාත්‍රේ තමයි ඔය කිව්වේ. ඒකේ ඇහැගෙන ගියොත් මනෝවර්ධන රූපයක් දැකලා ඇති වෙන ආස්වාදයේ කිව්වොත් ඇහැ තියෙන්න ඕනේ, රූපේ තියෙන්න ඕනේ, චක්කු විඥානෙ තියෙන චක්කු සංස්පර්ශයක් තියෙන්න ඕනේ, චක්කු සංපස්සජ වේදනාවක් ගොඩ නැගෙන්න ඕනේ. ඔය ගොඩ නැගෙන එකේ සැප වේදනාව අරගන්නවා, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව පැත්තකට දාලා. සැප වේදනාවේ මුල උතන ගොඩ නැගින්නේ එහෙමයි. කවදාවත් ඕකෙන් තුරව සැප වේදනාවක් ඇහෙන් ලස්සන රූපයක් බැලුවා සැප වේදනාවක් ගත්තා කිව්වොත් වෙන්නේ නැහැ මේ ටික නෑ. එන සැප වේදනාවක් ආස්වාදයක් ගන්න ඕන. මේ ඇහැ කියන જાතිය ගන්න ඕන. රූපය කියන જાතිය අල්ලන්න ඕන. ඇහැ රූපය නිසා හටගන්න චක්කු විඥානය ගොඩනගා ගන්න ඕන. ඒකේ චක්කු සංස්පර්ශයක් ගොඩනගා ගන්න ඕන. ඒ කියනවා ඔක්කොම රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි, ජාතිගිනි, ජරාගිනි, මරණගිනි, ශෝකගිනි, පරිදේවගිනි, දුකගිනි, දෝමනස, උපායසගිනි කියන 11 කින්නකින් පෙළෙනවා. ඒ 11 කින්නකින් පෙළෙන ගොඩක් තුල තිබෙනා වූ එක්තරා අත ගෑමක් විතරයි තියෙනවා. ගෙඩියක් හැදිලා රිදෙනකොට
අත ගන්නවා පිවිනෝ. ඒ අත ගන්න එකත් පිවින එක සනීපයි. ඒ වෙලාවට ඔළුව කැක්කුම හැදිලා කේන්ද්‍රික ගා ඉන්නකොට කවුරු හරි හිමින් ඔළුව අත ගන්නවනම් සනීපයක් දැනෙනවා. හැබැයි ඔළුව අත ගන්න සනීපෙ දැන් හිදීම නතරුණා. ඒ කැක්කුම තියෙනවා. ඒ කැක්කුම පොඩ්ඩක් යටපත් වෙන මේ අත ගන්න එකකින්. අන්න ඒතකොට එහෙම නැත්නම් ළමයෙක් අඬනවා. කැක්කුමක් හැදිලා මොකක් හරි තුවාලෙක. චොක්ලට් එකක් දෙනවා උරෝයි. ඒකේ තලුඹ ඉන්න පොඩ්ඩක් වෙලා. ඒතර අඬන්න නැතුව ඉන්නවා. අර කැක්කුම තියෙනවා යටපත් වුණා. අර රසෙ. අන්න එහෙම දෙයක් උතන වෙනවා. ඒක තමයි කියන්නේ දුක වැහිලා තියෙන්නේ. අර ප්‍රියභාවයක් යම් තැනක තිබිච්ච නිසා මේ දුක වැහෙනවා. ප්‍රියභාවයේ සින්දෝ මේ දුක පේන්න පටන් ගන්නවා. ඒ දුක්ඛාරය සත්‍යය දකින්නේ පස්සේ. ඉතින්ලා ඒ දුක දකින්නවා කියන්නේ අනිත්‍ය කොටස දකින්න. පිළිණ එක දකින්න. පිළීම වැහිලා තියෙන්නේ. පිළිණ එක එතනින් දකින්න ඕනේ. ඊට පස්සේ දකින්න ඕනේ. සෑම ආස්වාදයක් අසහනේ පිළිනවා. ඒ සෑම ආස්වාදයක් ලෝකේ අර දුකට දැද්දන එම තමයි මේ ආස්වාදය කියලා කන්නේ. හැබැයි කොච්චර කෑවත් ඇතිවීමක් නෑ. ඒ ආස්වාදයෙන් නැමෙත් කෑම ඇති වෙන්නේ. ඒ ඉඳ තව තවත් පස්සේ යනවා. හඹාය ඉදිරියට. මෙච්චර කල් සංසාරේ නම් කෑවත් ඇති වෙලා නෑ. ඇති වෙලා නැන්න අසහනය. ඒ අසහනය නිසා හැම වෙලෙම බලන්න ඕකද. තව ටිකක් විඳින්න ඕනේ. තව ටිකක් විඳින්න ඕනේ. තව ටිකක් විඳින්න ඕනේ. ඔච්චරනේ ඕකයි. දැන් ඇතිනේ වින්දානේ. එහෙම බෑ. ආයි මදිකමක් එනවා. ඉතින් ඒතොර හැම වෙලෙම අසහනෙන් පෙළෙනවා නම් යම් කිසි දෙයක්. ඒක පෙළීමක් නෙවෙයි. එන පෙළෙනවා අනිත්‍යයි. එන අනිත්‍ය නොවන දෙයක් ලෝකේ නැහැ කියලා දකින්න ඕනේ. පෙළෙන්නේ නැති දෙයක් ලෝකේ නැහැ. සෑම ආස්වාදයක්ම අසහනෙන් පෙළෙනවා. දැන් ඔබට කියන කතාව යම් කිසි කන්දක් රත්තරන් කරලා දුන්න පුතඥයෙකුට. ඌට අනික් කන්දක් රත්තරන් කරගන්න විදිහේ. ඒක රත්තරන් කන්දක් තිබුණත් ඇති කියන්නේ. ඒක මදි. අසහනෙන් පෙළෙනවා. දැන් ජනාධිපතිගෙන් එහෙම ලෝක ජනාධිපති තරගයෙන් තැනක් ගන්න පුළුවන් වැඩ මොකද ඉල්ලනවා දැකුවොත් ඒ බෑ කියයි. එයා ඒකත් ඉල්ලනවා. ඇති වෙලා නැහැ. മന്ത്രിට ඇති වෙලා නැහැ ඇමති වෙන්න ඕනේ. ඇමතිට ඇති වෙලා නැහැ මහ ඇමති වෙන්න ඕනේ. මහ ඇමති ඇති වෙලා නැහැ අගමැති වෙන්න ඕනේ. අගමැතිකම ඇති වෙන්නේ නැහැ ජනාධිපති වෙන්න ඕනේ. ජනාධිපති වුණාට පස්සේ ලෝකේ ප්‍රධාන තැන ගන්න යන්න ඕනේ. ඇති වෙන්නේ මහා මන්දාතු කියන රජුරවන්ට දෙවියන්ගෙන් හම්බුණා කියන රටේ තාවතිද දින භාගයක් මදි ඔක්කොම ඕනේ වුණා. ඇති වෙන්නේ. එන කවදාවත් සත්‍යයේ ආස්වාද දීලා ඇති කියන දෙන්න වහින්නේ. ඒක අසහනකාරීව තව තවත් පිළිපිලි යන ඔයාගේ. ඒ හැමදේම ඌනතාවයක් තියෙදි කොච්චර ගත්තා. දැන් මට ඇති ඊට පස්සේ ආයි ඉන්නව ඕනේ නැහැ කියලා එහෙම එකක් නෑ. ඒ වලට කියන්නේ බොරුවට කිව්වොත්. ආයෝ නෑ. ඉතින් ඒක තමයි මේ මානසික තත්ත්වයේ ස්වභාවය. මේ පෙළෙනේ ලක්ෂණේ හැටි. එහෙනම් ආස්වාද දෙන්නේදී අනිත්‍ය ඒකාන්තයෙන් පෙළෙනවා. ඒක සැප කියනීමේ ස්වභාවය. ඔය විදිහට දුක දකින්න ඕනේ. පෙළෙන ආකාරය. දුක උලක් වාගේ දකින්නවා එතකොට. සැප දුක්සේ දකින්න දුක උල්සේ දකින්න. උපේක්ෂාව අනිත්‍යසේ දකින්න. උපේක්ෂා වේදනාව සැප දුක නැහැ. හැබැයි උපේක්ෂා වේදනාව වතු වෙන්නේ අර කියන්නා වූ ලෝකෙට ඇති සියල්ල තුලින්. එන එක පෙළෙනවා. පෙළෙන එක තුලින්ම ඒක වතු වෙන්නේ. මේ විදිහට දැනගත්තා වේදනාව පිළිසින් දැනගත්තාම කරන්න දෙන්නේ රහත් ඵලෙට කියලා පේනවා. ඒකත් අරිහත්යි. ඒ ඔය ක්‍රමයේදී හැවෙන්නේ හැම වෙලෙම. මේ කුසල සීලය තෝරා ගන්න ඕනේ මුලින්ම. තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පාප ධර්මයේ සලාහරණෙහි කුසල් කියේ. කූ කියනේම සලාහරින. කාම සහගත නින්දිත සහගත පහත් දේවල් පව් දේවල් සලාහරින. කුසල. ඒක ප්‍රාණඝාතයේ අකුසලය. ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුසලය. කරණීය පුණ්‍ය කර්ම. දානයක් දෙන එක පුණ්‍ය කර්මය. ප්‍රාණඝාතයේ වලකින එක කුසලය. ඒක රාජත්තා දාන්නේ අකුසලය.
අදත්තාදානේ වලකින එක කුසලයක්. කාම මිත්‍යාචාරය අකුසලයක්. ඒකේ වලකින එක කුසලයක්. බොරු කියන එක අකුසලයක්. බොරු නොකියන එක කුසලයක්. එතන මේ විදිහට කේලම් කියන එක අකුසලයක්. කේලම් නොකියන එක කුසලයක්. නොකිය හිටියද බෑ. නොකියන්නේ චේතනාවක් තියෙනවා. කුසල චේතනාව කියලා එකක්. අනිත් චේතනාව පහළ වෙනවා හැම එකකටම. ප්‍රාණඝාත නොකර හිටියට කුසලයේ වෙන්නේ. ප්‍රාණඝාත නොකරන චේතනාව. එතන චේතනාවක් තියෙනවා. අන්න කුසල චේතනාව. කුසල හිත හැදෙන්නේ එහෙමයි. වරකම් නොකරන චේතනාවක් තියෙනවා. අදිචාන කරලා හිටන් අර කරන එක නෙවෙයි. මොනවට වරකම් කරන්නද? මන්න වරකම් කරලා වැඩක් නෑ. මන්න වරකම් කරන්නේ. මන්න ප්‍රාණඝාත කරන්නේ මොකද අපරාධ කරන්නේ? මොනව කරගන්නද? සත්ත්ව හිංසා කළා මෙතරම් සතුට වදදී මන්න කවදා සත්ත්ව හිංසාවක් කරන්නේ නෑ. අන්න ඒ හිතක් එනවා. ඒ පහළ වෙනවා. ඒ හිතේ චේතනාවක් තියෙනවා. අන්න ඒක කුසල චේතනාව. මේ කුසල සීලිය හැදෙන්නේ එහෙමයි. ඔය හැම එකේ බොරු කේලම් පරිසවදන ප්‍රලාප. මම මොකද බොරු කියන්නේ? මොනවට කේලම් කියලා අනිකාය බිඳවන්නද? මොනවට පරිසවදන අනිකාය සැඩබවට පත් කරන්නද? මොනවට මේ ලෝකේ ප්‍රලාප කියලා ලෝක සත්‍ය මුලා කරන්නද? වැඩක් නැහැ. වටන වැඩක් නෑ ඔබ කරලා. අන්න වැඩක් නෑ කියලා එනකොට චේතනා පහළ වෙනවා. විරති චේතනා. ඒකට කියන්නේ. විරති චේතනා පහළ නම් කුසල සීලිය. මේ මොනකට ලෝභකම් කරනවාද? මොනවා කරගන්නද? හම්බ කරලා මොනවා කරගෙන තියාගන්නද? ලෝභකම් කරගෙන. අනුන්ට නැහැේවා නේ අනුගේ සතුය මට ලැබේවා මම මොකද මෙහෙම හිතනවාද? මේ මොනවද මේ ලෝක වටින්නේ? හැබැයි ඔය කොහොම කරන්නේ එක දෙයක් තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකෙ ගණ්ඩාහරයක් නෑ. ඔය පොඩ්ඩයි දැනගන්න ඕනේ. ඔය පොඩ්ඩ දැනගත්තාම අර 10ම ඔය විදිහට එනවා හැදිලා. කුසල චේතනාව කුසල සීලේ පහළ වෙනවා. මේ කුසල සීලේ පහළ වුණොත් අවිප්‍රතිසාරේ විපිලිසර නැහැ. ඇලියන ගැටෙන කම්පාවෙන වික්ෂිප්ත වෙන්නේ ඔක්කොම නතර වෙනවා. කුසල සීලේ. ඒතර චිත්ත ප්‍රබෝධේ. හිත හරි ප්‍රබෝධයි. ප්‍රමෝදේ ප්‍රමුදිත වෙනවා. ප්‍රමෝදේ පස්සද්ධිය ඇති වෙනවා. මේ ප්‍රීතිය. චිත්ත ප්‍රීතිය නිරාමිත ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ප්‍රසද්ධිය සහැල්ලුව ඇති කරනවා. ගත හිත සහැල්ලුව. ප්‍රසද්ධිය මේ සුඛය ඇති කරනවා. ඒ කියන්නේ නිරාමිත සුඛය. සුඛේ සමාධිය ඇති කරනවා. ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඒ දෙකෙන් මේ කරනවා. අනිතොත් ආන්දී සමාධිය තමයි මෝහය නැති කරන තැනට එන්නේ. සමාධිය යථා භූත ඥාන දර්ශනය ඇති කරනවා කියන්නේ.